සූදානම් පිළිසඳර ආරම්භ කරන්නට ජවිපේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ජාතික ජන බලවේගයේ විධායක සභික ලක්ෂ්මන් නිපුණාරච්චි මැතිතුමන් සමග ආයුබෝවන් සුබ උදෑසනක්. ආයුබෝවන්. අපි දිනපතා මුණ ගැසෙන කාලීන කාරණා එක්ක තමයි මේ පිළිසඳරේ යෙදෙන්නේ. එම මෙහෙම ආරම්භ කරන්න කැමතියි. 3-2ක බහුතර බලයක් හිමි කරගත්තු ආණ්ඩුවක ජනාධිපතිවරයෙක් අරගෙන ආපු කාබනික පොහොර ව්‍යාපෘතිය වගේ ඒවා මෙහෙම නෙමෙයි කරන්න තිබ්බේ, පියවරෙන් පියවර ක්‍රමානුකූලවයි එන්න තිබුණේ කියන ජවිපේ ආසන 3ක් තියාගෙන ඊළඟ ආණ්ඩුව තමන් හදනවා කියන එක, ඊළඟ ජනාධිපති තමන්ගේ වගේ කතා කරන එක මොනතරම් මෙහෙමනම් ප්‍රායෝගිකද කියන තැනින් අපි පටන් ගමු. අතන ඔබ කියපු එක හරියි. දෙමින් මීට මාස 22කට ඉස්සෙල්ලා මේ පවතින වර්තමාන පාලනයට බහුතර කියන්නේ බහුතර බලයක් කියලා කියන්නේ අපි හිතුවත් නැති පාර්ලිමේන්තුවේ 3-2ක බලයක්. අපි ජයජාදන මහත්තයා ව්‍යවස්ථාවේ හටුව හිතුවේ කවදාවත් පාර්ලිමේන්තුවේ 3-2ක් හදන්න බෑ කියලානේ. ඒ 3-2 ඡන්දෙන් මහජන ඡන්දේ. නමුත් ඒකත් තුනා. ඒ නිසා අපිට හිතා ගන්න පුළුවන් කොයිතරම් බලාපොරොත්තු සහිතද ඒ ආණ්ඩුව ගොඩ නැගුණේ කියලා. නමුත් ඒ ආණ්ඩුව ගත්තු ක්‍රියාමාර්ගات එක්කත් ඒ වගේම විවෘතාර්ථික අවුරුදු 44ක් ඇවිල්ලා තිබ්බ තැනත් එක්ක ඒ ආණ්ඩුවේ කටයුතු ඉස්සරහට කරගෙන යන්න නොහැකි තත්වයකට ඇවිල්ලා තියෙනවා. ඒක අපි තේරුම් ගන්න ඕන. ඒක ගෝඨාභය රාජපක්ෂ මහත්තයාගේ විතරක් දුර්වලකමක්වත් මේ ආණ්ඩුවේ විතරක් දුර්වලකමක්වත් නෙමෙයි, මේ සිස්ටම් එකේ මේ ක්‍රමේ අදපත් වෙලා තියෙන තත්ත්වය. ඒ නිසා මේ ක්‍රමයේ වෙනසක් රටට අවශ්‍ය වෙලා තියෙනවා. ඒ වෙනස වෙනුවෙන් තමයි අපි ජනතා විමුක්ති පෙරමුණ හැටියට පෙනී ඉඳලා තියෙන්නේ. ඒතකොට ඒක අදාළ නැහැ අපිට දැන් ඉන්න පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරු ගණන කීයද, මීට මාස 22කට ඉස්සෙල්ලා ජනතා මතය කුමක්ද තිබ්බේ? ඒක වෙනස් වෙනවා. ඒවා වෙනස් වෙනවා. ඒ වෙනස් වීම ඇතුලේ තමයි අපි කවදාකවත් ඉල්ලලා නැහැ ආණ්ඩු බලයක්. ඇත්තටම ගියොත් එimhe අපි ඉල්ලලා තියෙන බොහෝ වෙලාවට පාර්ලිමේන්තුවේ ආසන කීපයක්, එහෙම නැත්නම් පාර්ලිමේන්තුවේට බලපෑම් කර හැකි മന്ത്രി දුර සංඛ්‍යාවක්. හැබැයි දැන් අපි ආණ්ඩුව ඉල්ලනවා. ඒ ආණ්ඩුව ඉල්ලන්නේ අපි මේ මහ පොළොවේ ඉඳන් දේශපාලනය කරන දේශපාලන ව්‍යාපාරයක් හැටියට අපි දන්නවා. දැන් එක පැත්තකින් අපිට ජනතාවගෙන් ඉල්ලීමක් තියෙනවා. දැන් අපි ආණ්ඩුව කරන්න ඕගොල්ලන්ට දෙන ලෑස්ති, ඕගොල්ලෝකට සූදානම් වෙන්න. ඒ තියෙන ජනමතයත් එක්ක තමයි අපි ඉතින් ඒ තීරණයට ඇවිල්ලා තියෙන්නේ. නමුත් මෑත කාලිනද මම මෙතන නැවත සාරාංශගත කරොත් අවසානාර්ථය ක්‍රමානුකූලව දැන් මේ හැම එකක්ම ක්‍රමානුකූලව කරන්න තිබුණා කියලා ජයපේ එකපාරටම ආණ්ඩුව ඉල්ලනවා. එකපාරට ජනාධිපති කම ගැන කතා කරනවා. ඒකයි මම අහන්නේ ඒක කොයිතරම් දුරට ප්‍රායෝගිකද කියන එක නැවත කිව්වොත්. දැන් ඔබ කියපු ආකාරයට අපි ගමු පොහොර ප්‍රශ්නාවක්. දැන් පොහොර ප්‍රශ්නයත් මේ කාබනික පොහොර හා රසායනික පොහොර අතර ප්‍රශ්නයක් නෙමෙයි මේ තියෙන්නේ. ඒ කියන්නේ මේ ආණ්ඩුවට ඩොලර් නැහැ. ඒ කියන්නේ අපි පොහොර රටින් ගේනවා නම් ඒකට ඩොලර් ලීට යනවා. ඒකට උත්තරයක් ඇරෙට තමයි ආණ්ඩුව ඔය පොහොර ප්‍රශ්නයටත් මුහුණ දෙන්න උනේ. ඒගොල්ලෝ සමාජය තුළ එකමතු කරන්නේ මේ රසායනික පොහොර හරහා වසවිස මිශ්‍ර වෙනවා. ඒවා තාමත් ඉතින් ඇත්තටම නිශ්චිත ආකාරයෙන් තහවුරු වෙච්ච දේවල් නෙමෙයි. මේ රසායනික පොහොර හින්දාම තමයි මේ ජලීය දූෂණය වෙලා තියෙන්නේ කියලා ඒවා පරීක්ෂණ මට්ටමේ තියෙන ඒවා. නමුත් ඒක ආණ්ඩුව විසින් මේ හදාගත්තු එකක් මිසක් ඒක ඇත්ත උත්තර නෙමෙයි. එහෙමනම් අපි කියන්නේ ඉතින් වසවිස සහිත ආහාර ගන්නවා මේ රටේ මිනිස්සු මීට වඩා දේවල් තියෙන. එහෙනම් තන ආණ්ඩුවේ ඒක එහෙම අනුගමනය කරන්න ඕන. ඒක සම්පූර්ණයෙන් මේ වසවිසට එරෙහිව කරන්න ඕන. ඒ පියවරයන් ඔක්කොම අරගෙන තමයි එතනට එන්න ඕනේ. ඒක නිසා අපි දන්නවා මේ කාබනික පොහොර ප්‍රතික්ෂේප කිරීමේ අදහසක් නෙමෙයි අපි තියෙන්නේ. ඒක හොඳයි. නමුත් මේ ආණ්ඩුව අරන් තියෙන මේ පියවරයන් ඒවට උත්තර සොයන තැනක ඉඳන් නෙමෙයි ආර්ථිකය පවත්වාගෙන යන්න බෑ. ආර්ථික වශයෙන් වැටලා තියෙනවා. විශේෂයෙන්ම ඩොලර් ප්‍රශ්නයක් තියෙනවා. ඉතින් ඒ ඩොලර් ප්‍රශ්නෙට උත්තර තමයි ඒගොල්ලෝ ඔය උත්තර බවට පත් කරගෙන තියෙන්නේ. හරි, ඒකම අපි මේ මෑත දිනවල පහුගියදා ගම්පහ වෙච්ච සිද්ධියත් එක්ක අපිට පේන්නේ ජන බලවේගය මේ බිත්තරේ පස්සේ හරියට දුවන බවක්.
මේ ජන බලවේගය වගේ පක්ෂවලට ජවිප වගේ පක්ෂවලට මේ බිත්තර ප්‍රහාරයක් මේ තරම් ලොකු දෙයක්ද? එහෙම නැත්නම් මේක පිටිපස්ස මෙච්චර පන්නන්නේ ඇයි? පත්තරවල මෙච්චර පළ වෙන්නේ ඇයි? මීට වඩා මේ ජවිපෙට වෙන කාර්යභාරයක් නැද්ද කරන්න? කතා කරන්න වෙන කාරණා නැද්ද? මොකද්ද මේකෙන් බලාපොරොත්තු වෙන්නේ කියන එකත් අපිට හිතෙනවා. මොකද්ද ඇත්තම තත්ත්වය? අපි මේ ප්‍රජාතන්ත්‍රවාදී අහිමි වෙන්නේ කොතනද? ඒ අහිමිවීම සම්බන්ධව අපි හරි බයයි. මොකද අපි මේ රටක් හැටියට බොහෝම අත්දැකීම් මේවා ලැබලා තියෙනවනේ. ඒ නිසා ඔය ප්‍රශ්නෙත් තියෙන්නේ ඕක තමයි. ඒක බිත්තරේද ගලද එහෙම නැත්නම් වෙඩි උන්නද කියන එක නෙමෙයි. මේ ප්‍රජාතන්ත්‍රවාදීය සම්බන්ධයෙන් තියෙන ගැටලුවක්. ඒක අපිට විතරක් නෙමෙයි. අපිට තියෙන අත තමයි තවත් තැනටත් තියෙන්නේ. ඉතින් මේ අපි කියන්නේ ආණ්ඩුවක් වුණාට පස්සේ ඒ වගේ සිද්ධියක් වුණාට පස්සේ අපි දේශපාලන ව්‍යාපාරයක් පක්ෂිත දේශපාලනයක් කරන එකක්. එතකොට බඩුත් එක්ක හුරු අහු වෙලා තියෙනවා. ඒ නිසා හොරුන්ගෙන් කියවෙනවා මේකේ தත්ත්වය මොකද්ද කියලා. බොහොම කාටත් පුංචි දරුවරුන්ට පැහැදිලි. දැන් ඉතින් ආණ්ඩුවක් හැටියට ක්‍රියාමාර්ග ගන්න එපා. ඒ කියන්නේ අපි මේක කොයිතරම් දුරට මේ ප්‍රශ්නේ අරන් තියනවද කියන එකට වඩා තියෙන්නේ මේ සම්බන්ධ ක්‍රියාමාර්ගයක් රටක ගන්න ඕන. ඉතින් ඒක නිසා තමයි අපි මේ සම්බන්ධ විශේෂ ආපදානයක් යොමු කරන්නේ. මොකද ඔය ප්‍රහාරය එල්ල කරපු අයගේ උවමනාව මේ මොහොතේදී ඉෂ්ට වුණේ නැති ප්‍රශ්නේනේ. දැන් අපි කොහොමද එහෙම නැතුව අපි බිත්තර ප්‍රහාරයත් එල්ල කරලා සීසීකට කට්ටිය පැනලා ගියා නම් මොකද වෙන්නේ? ඔගේ හදන්නේ සමාජ මතය මොකද්ද? මේ ජනතා විමුක්ති පෙරමුණට ජනතා විරෝධයක් තියෙනවා. මේ ජනතාව තමයි බිත්තර ප්‍රහාරය එල්ල කරලා තියෙන්නේ. සමහරට කියන්න දෙන්න පුළුවන් ඔය පාක්ෂිකවම තමයි ඔය කරලා තියෙන්නේ. ඉතින් ඒක නිසා එහෙම නොවි මේක ඇත්තටම හතුරා විසින් අපිට හිරිව දියත් කරපු අසාර්ථක වැඩක් කියන එක සම්බන්ධව පැහැදිලි වෙලා තියෙද්දි ඒකට අපි කියන්නේ රටක නීතියක් තියෙනවා නම් ඒ සම්බන්ධව කටයුතු කරන්න ඕන. ඒක සම්බන්ධව මතු කිරීම අපේ වගකීම. පොලිසිය පැත්තෙන් කියන්නේ මේ පිළිබඳව නිසි පැමිණිලි කිරීමක් වෙලා නැහැ. එතකොට ඒ පිළිබඳව පරීක්ෂණ කරද්දී බලපානවා කියලා. පොලිසියට ඇඟිල්ල දික් වෙනවා. දැන් මේ අද අවසාන වාර්තාවල ගත්තොත් තියෙන්නේ අදාළ අල්ලගත්තු දෙන්න එදා දැන් හොයාගන්න නැහැ කියලා පොලිසියට චෝදනා. පොලිසිය කියන මේ හරි පැමිණිල්ලක් කරලා නැහැ කියලා. මොකක්ද ඇත්තම තත්ත්වය? හරි පැමිණිල්ලක් කරලා නැහැ කියලා කියන්නේ කොහොමද දන්නේ අපි පැමිණිලි කරන්න ඕනේ? පැමිණිල්ලක් ඉදිරිපත් කරලා තියෙනවද පොලිසිය? පැමිණිල්ලක් ඉදිරිපත් කරලා තියෙනවා. ඊට පස්සේ ඊයේ පොලිස්පතිවරයාට අපි වෙනම ලිඛිතවම පැමිණිල්ල ඉදිරිපත් කරා. ඒ කියන්නේ ඊට ඉස්සෙල්ලත් පැමිණිල්ල ඉදිරිපත් කරනවා. මේ සිද්ධිය වෙච්ච මොහොතේ තාද හරිනම් ඕකට ඒ වගේ සිද්ධියක් සිද්ධ වුණාට මම දැන් පොලිසිය කියලා කියන්නේ මොනවටද ඉන්නේ? මහ ජනතාවට ආරක්ෂාව සපයන. ඒකට ඒ මොහොතේත් ඒ වෙලාවේ පොලිසිය නිලධාරීන් ගණනාවක් එතන රැඳිලා ඉන්න තිබෙනවා. එතකොට මේ ප්‍රහාරය එල්ල කරපු අය අල්ලන්නේ පොලිසිය නෙමෙයි. එතකොට මහ ජනතාව විසින් ඒ වැඩේ කරලා පොලිසියට බාර දීලා තියෙනවා. එතකොට ඒ බාර දුන්නාට පස්සේ ඒකට ක්‍රියාමාර්ගයක් ගැනීමේ වගකීම පොලිසිය පැත්තෙන් තියෙනවනේ. ඒක නිසා අපි මේ සම්බන්ධ පැමිණිලි කරලා තියෙනවා. ඒ වගේම ඊට අමතරව තවදුරටත් පොලිස්පතිවරයාටත් මේ සම්බන්ධව පරීක්ෂණ කරන්න කියන ඉල්ලීම කරමින් පැමිණිල්ලක් කරලා තියෙනවා. ඒකත් පැමිණිල්ලක්. ඉතින් මම හිතන්නේ මේ පොලිසිය කියනවා නම් අපිට පැමිණිල්ලක් කරලා නැහැයි කියලා. ඉතින් එහෙම පොලිසියක්නේ තියෙන්නේ. ඉතින් ඒවත් ඉතින් රටේ වෙනස් වෙන්න ඕන කියලා ඒක තමයි අපි අපේ පැත්තෙන් කියන්නේ මේ පාලන තන්ත්‍රයේම තියෙන දුර්වලකමක් නේ එහෙම නැගිති. ජ්‍යෙෂ්ඨ පොලිස් මාධ්‍ය ප්‍රකාශකතුමා අජිත් රෝහණ මහතා මේ සම්බන්ධව කරන ප්‍රකාශය ගත්තොත් එහෙම මේ ගැන ප්‍රකාශ ලබා දෙන්න ජාතික ජන බලවේගයේ පිරිසට පැමිණෙන ලෙස දන්වා තිබෙන බවත් මෙතෙක් ඔවුන්ගෙන් ප්‍රකාශ සටහන් කර ගැනීමක් සිදුව නැති නිසා මේ පුද්ගලයා දෙන්න අත්අඩංගුවටගෙන නැහැ කියලා ඔහු වැඩිදුරටත් කියනවා කියලා. මොකද්ද මේ කතාව? ඒ කියන්නේ මේ පුද්ගලයා දෙන්න අත්අඩංගුවට ගත්තනේ අත්අඩංගුවට අපි බාර දුන්නනේ. එතකොට බාර දුන්නාට පස්සේ ඒගොල්ලෝ පාපෝච්චාරණයක් කිරීමේදී ඒක අනිත් පැත්ත ගන්නව කියමුකෝ. අපෙන් කවදාවත් වෙන්නේ නැහැ. අපි කියමුකෝ දැන් ඔය පොහුට්ටුවේ මොකක් හරි එකක් වුණා තිබ්බා. එතනට ගියා ජවිපේ දෙන්නේ. එහෙම කියමුකෝ. ජවිපේ දෙන්නේ ගිහලා බිත්තර ගහනවා. එතකොට කොහොම වෙයිද නීතිය ක්‍රියාත්මක කිරීම පැත්තෙන් පොලිසියට පැමිණිලියෝ ලියවිලා නැහැ. ඒ සම්බන්ධව කට උත්තර දීලා නැහැ. එහෙම එකක් එක්ක ක්‍රියාත්මක වෙයිද? ඒක එහෙමද වෙන්නේ? ඉතින් ඒක නිසා අපිට එහෙම කල්පනා කරන්න ඕනේ. ඉතින් ඒක නිසා මේවා අර නොකරන දෙයට කරන හේතුනේ ඔය කියන්නේ. ඉතින් ඕවා නෙමෙයි. ඇත්තටම දැන් කරන්න ඕනේ
ඒ සිද්ධියක් සිද්ධ වුණා. ඒ සිද්ධිය සම්බන්ධව අපි මැදිහත් වීමක් කළා. ඒ වෙලාවෙම අපේ මහින්ද ජයසිංහ සහෝදරයා හැම එතනට ඇවිල්ලා ගම්පහ දිස්ත්‍රික්ක නියෝජනය කරන කෙනෙක් හැටියට හිටපු පළාත් සභා මන්ත්‍රීවරයා හැටියට වගකීමෙන් එතන මැදිහත් වෙලා පොලිසියටත් කරුණු කියලා මේ ඉදිරිපත් කළා තියෙනවානේ. ඒව තමයි ඉතින් පැමිණිලි බවට පත් වෙන්නේ. ඉතින් ඒ තව තවත් මොන හරි තියෙනවා නම් පොලිසිය කියනවා නම් අපි මේ සඳහා සහයෝගය දෙන්න කියලා. ඉතින් අපි පක්ෂයක් හැටියට ඒකට සහයෝගය දෙන්න ලෑස්ති. හොඳයි ඒකම දැන් මේ වෙලාවේ මේ අපි ජාතික ජනබලවේගය පිළිබඳව දකින්නේ ඊළඟ ආණ්ඩුවක් පිහිටවීම සඳහා අපේක්ෂාවෙන් කටයුතු කරමින් ඉන්න ඊළඟ ජනාධිපතිවරණය පිළිබඳව බලාපොරොත්තු දල්වාගෙන ඉන්න ඒ සඳහා ශක්තිමත්ව මුහුණ දීම සඳහා සූදානම් බව කියන තවත් කණ්ඩායමක් විපක්ෂයේ තවත් කණ්ඩායමක් විදිහට. එතකොට මේ ඊයේ පෙරද දවසක රාජිත සේනාරත්න මන්ත්‍රීවරයා සමගි ජනබලවේගය ප්‍රකාශ කළ තිනවා මේ ඊළඟ අපේක්ෂකයා රාජිතද අනුරද සජිත්ද පාටලියද කියන එක නෙමෙයි ඔක්කොම වටමේස සාකච්ඡා කරලා එකට කතා කරමු කියලා. යෝජනාව ගැන මොකද ඔබ කියන්නේ? තාම ඒ ගැන විධිමත් ඉදිරිපත් වෙලා තියෙන පුළුවන් නැති වෙන පුළුවන් පත්තරේ විතරයි පළ වෙලා තියෙන්න වෙන්න පුළුවන්. එහෙම යෝජනාවක් ආවොත් ජනබලවේගයේ සූදානම්ද? මම මේ වැඩසටහන පටන් ගනිද්දී මම කිව්වා රටට අවශ්‍ය වෙලා තියෙන්නේ දැන් මේ ආපු ක්‍රමයේ වෙනසක්. ඒකට ඒ ආපු ක්‍රමයේ වෙනසක් කරන්න රාජ්‍යතලත් එක්ක අපිට කරන්න දෙයක් නැහැ. රාජ්‍යතලත් එක්ක වටමින් සාකච්ඡා තේ අඩුම ගානේ කතා කරන්නවත් දෙයක් ඉතුරු වෙලා නැහැ. මේ අවුරුදු 73ක් මේ රට ගෙනල්ලා දාලා තියෙන ඉතුරු වෙලා තියෙන තැන දිහා බැලුවට පස්සේ මොන කතාවද නේද? ඒ නිසා දැන් ජනතාව පෙළ ගැහිමින් ඉන්නවා. පෙළ ගැහිලා තියෙනවා. ඒ ජනතාව ඉන්න තැන ඉඳන් අපි අපේ කටයුතු කරාට පස්සේ හරියි. මම ඔබෙන් අමුතුවෙන් වෙන වෙනම අහන්නේ ඔබ මේ ඕනෑතරම් මාධ්‍ය තුල ඕනෑතරම් ඔබේ සමාජිකයන්ගෙන් අපට අහන්න දකින්න ලැබිලා තියෙනවා ආණ්ඩුවේ දුර්වල තැන් පෙන්වා දීම. ආණ්ඩුවේ දුර්වල තැන් එලෙස පෙන්වනවා වගේම මට පෙන්වලා දෙන්නකෝ ජනබලවේගයේ ශක්තියින් මොනවාද මේ වෙලාවේ ජනතාවගෙන් මේ ජනවරමක් ඉල්ලන්න යාමට හේතුපාදක වෙන ශක්තියින් මොනවාද රට ඉල්ලන්න යන හේතු මොනවාද ශක්තියින් මොනවාද? පළවෙනි වතාවට ලංකාවේ ජනතා ආණ්ඩුවක් පිහිටවීමේ අවස්ථාවට තමයි මේ ඇවිල්ලා තියෙන්නේ. එතකොට ඒකට අවශ්‍ය පළවෙනිම එක තමයි ජනතාව. ජනතාව අපිට පෙළ ගැහිලා තියෙනවා. ඒ කියන්නේ අපි මේ බිමට බැහැලා දේශපාලන කරන දේශපාලන ව්‍යාපාරයක් හැටියට දැන් අපි පටන් ගත්තනේ ජනතා විමුක්ති පෙරමුණ හැටියට ගමෙන් පටන් ගමු කියලා. ඇත්තටම ගමෙන් පටන් ගමු කියලා පටන් අරගෙන නිකන් බෝඩ් ලෑල්ලක් නිකන් වදන් කීපයක් නෙමෙයිනේ. අපි ඇත්තටම ගමෙන් පටන් ගත්තා. ගමට ගියා. ගමෙන් පටන් අරගෙන ඒක දැවන්ත වැඩපිළිවෙලක් යටතේ ගියාට පස්සේ ඒකත් එක්ක අපිට ලැබපු දේවල් ටිකක් තියෙනවනේ. අපි දැක්ක දේවල් ටිකක් තියෙනවනේ. ඒකත් එක්ක දැන් ඒකත් එක්ක තමයි අපි කියන්නේ දැන් ජනතාව අපිත් එක්ක පෙළ ගහලා ඉන්නේ කියලා. නිකන් නෙමෙයිනේ අපි කියන්නේ ඒක නිකන් උඩ ඉඳන් කියනවා නෙමෙයිනේ. ඉතින් ඒක නිසා ඒක තමයි පළවෙනිම ශක්තිය. ජනතාව අපිත් එක්ක ඉන්න එක. එතකොට ඒ වගේම තමයි මේකට අවශ්‍ය වැඩපිළිවෙල. එතකොට අපි වැඩපිළිවෙල තියෙන්නේ අපිට අද ඊයේ නෙමෙයි. ඒ කියන්නේ මේ ජනතාව දැන් අපිත් එක්ක පෙළ ගැහපු නිසා වැඩපිළිවෙලක් හදලා නෙමෙයි. අපි මීට කලින් මේ රට ඉදිරිපත් කරලා තිනවා 5 අවුරුදු සැලැස්මවල්. ඒ ඉදිරිපත් කරලා තියෙන්නේ බලය සඳහා තමයි. නමුත් ජනතාව ඒකට ලෑස්ති වෙලා තිබෙන්නේ නැහැ. ගියවර ජනාධිපතිවරණයේදී ජනාධිපතිවරණේ මතක ඇති අපි රටට ඉදිරිපත් කරා අපේ අපේක්ෂාවේ වැඩපිළිවෙල කියලා. අනුර දිසානායක සහෝදර ජනාධිපතිවරණට ඉල්ලනකොට එතකොට මේ වැඩපිළිවෙල තමයි දැන්ට අපිට තියෙන වැඩපිළිවෙල. තවත් මේකේ දැන් අවුරුදු 3ක් ගිහිල්ලා තියෙන නිසා අපි මේකේ කිසියම් ප්‍රමාණයකින් සංශෝධන කරන්න තියෙනවා. නැත්නම් ඒකත් සම්බන්ධවත් සොයා බැලීමෙන් ඉන්නවා. ඒ කියන්නේ සමහර සම්පූර්ණ නෙමෙයි මේ පොඩි සංශෝධනයක් ඔකේ තියෙනවා. ඒ නිසා අපිට වැඩපිළිවෙලක් තියෙනවා. ජනතාව ඉන්නවා. වැඩපිළිවෙල තියෙනවා. ඒ වැඩපිළිවෙල රටේ ස්ථාපිත කරන්න ඕන. ඒ සඳහා ජනවරම ඕන. ජනතාවගේ කැමැත්ත ඔප්පු කරලා පෙන්නන්න ඕන. දැන් අපි කිව්වට හරියන්නේ නැහැ නේ. දැන් අපේ ජනතාව අපිත් එක්ක පෙළගැලින්න කියලා ඔබ අහන ප්‍රශ්න ටික හරිනේ. පෙළගැලින්න කියලා ඒක ඔප්පු වෙලා නැහැ නේ තාම. ඔප්පු වෙලා නැහැ කියලා කියන්නේ ඒ කියන්නේ ඡන්දයකින් අපි ඒක දැනගන්නේ මැනගන්නේ කොහොමද කියන්නේ. ඉතින් ඕනනම් පුළුවන් ආණ්ඩුවට පුළුවන් ඡන්දයක් ගෙන මම දැක්කා ඔබගේ සිරස්තල කියනකොට මම අහගෙන හිටියා. ඉක්මන් මැතිවරණයකට සූදානම් කියලා මුදල් රාජපක්ෂ මුදල් ඇමතුමා කියලා තිනවා. පුංචි ඡන්දෙට පොහොට්ටු වුණා වින්ද වැඩ පටන් ගන්නවා. ඔව් එතන ඒකේ තියෙන්නේ ආණ්ඩුවේ පැත්තෙන්නේ. ඒකට එකක් තමයි පළාත් සභාවලට අපි කැමතිද විරුද්ධ කියන එක වෙනම වැඩක්. ව්‍යවස්ථාවේ තියෙනවනේ. ඒ එහෙමනම් දැන්
පුළුවන් ඒ අවශ්‍ය සංශෝධන පාර්ලිමේන්තුවට ගෙනල්ලා පළාත් සභා මැතිවරණේ හරි එහෙම නැත්නම් පළාත් පාලන මැතිවරණේ හරි පළාත් පාලන මැතිවරණේ කාලේ ඇවිල්ලා තියෙනවා. ඒක තමයි සූදානම් වෙනවා කියලා සඳහන් වෙන පළාත් පාලනයේට. එතුමාලා සූදානම් වෙන්න ඕන නෙමෙයි. එතුමාලා ඒක හරි වෙලාවට කරන්න ඕන ආණ්ඩු බලයේ ඉන්න හැටියට. සූදානම් කියලා හරිය නෑ. සූදානම් වෙන්න තිබෙ මීට කලින්. ඒ කියන්නේ පළාත් පාලන මැතිවරණේ දින දැන් ඉක්මවා ගිහිල්ලා තියෙනවා. නීතිමය වශයෙන් තියෙනවා ඒගොල්ලන්ට පුළුවන් අවුරුද්දකට එක කල් දාගන්න එක වෙනවා. ඒ වගේම රටේ තිබ්බ වාතාවරණයත් ඊට අදාළ වෙනවා බලපාන්න නේද? අදාළ වෙනවා. ඒක හරි. මං කියන්නේ එහෙමනම් ආණ්ඩු සූදානම් මං කියන්නේ මැතිවරණයකට තියෙන. අපිත් ඒ සඳහන් සූදානම් වෙලා තියෙනවා. මේ දේශපාලනයේ බොහොම පරිණතයයි සඳහන් කරන්න පුළුවන් අධ්‍යක්ෂ රාජසකට හිමිකම් කියන කීප දෙනෙක් ජ්‍යෙෂ්ඨයෝ වෙනත් පක්ෂවල මම දැක්ක පහුගිය කාලේ ප්‍රකාශ කරනවා මේ රටේ වාතාවරණ දේශපාලන හැසිරීමට අනුව ගත්තම කිසිදු පක්ෂයකට තනිව ආණ්ඩු පිහිටවන්න පුළුවන් බවක් පේන්නේ නැහැ. සන්ධානගත වෙලා මිසක් යන්න බෑ කියලා. ජාතික ජන බලවේගය තුල පක්ෂයක් විදිහට අපි දකින්නේ ජවිපේ. ඊළඟට විවිධ විද්වතුන් මේ හා සම්බන්ධ බව පේනවා. අපි මීට පෙර ඔබ වැනිම මේ පිළිසඳරට සහභාගී වෙච්ච ඔබේ සමාජිකයන්ගෙන් විමසද්දී නිහාල් අබේසිංහ මහත්මයා, නිහාල් අබේසිංහ මහත්මයා පවා සඳහන් කරේ කට්ටි විදියට, කණ්ඩායම් විදියට නෙමෙයි අපි එක්කාසු කරගන්නේ පුද්ගල චරිත විදියට, පුද්ගලයෝ විදියට අපිට ගන්න පුළුවන් මට්ටමේ අය විතරයි අපි එකතු කරගන්නේ කියලා. ඉතින් එතකොට පුළුවන්ද මෙහෙම තනි පක්ෂයක් පුද්ගලයෝ කීපයක් එකතු කරගෙන රටක් කරන්න යන්න පුළුවන්ද? එතනම දැන් ඒගොල්ලෝ සන්දානගත වීම කියන එක ඒගොල්ලෝ කියන්නේ මේ රටේ දේශපාලන පක්ෂ තියෙනවා. දේශපාලන පක්ෂ නායකයෝ ඉන්නවා. එක්සත් ජාතික පක්ෂය, සමගි ජන බලවේගය, ඊට පස්සේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, ඊට පස්සේ පොදු පෙරමුණ වගේ තියෙනවනේ. ඒගොල්ලෝ සන්දානගත වෙලා කියලා කියන්නේ පක්ෂ අතර ඇති සන්දානගත වීමක්. අපි සන්දානගත කරන්නේ ජනතාව. ජනතාවයි සන්දානගත වෙනවා. දැන් මෙතෙක්කල් ජනතාව නෙමෙයි සන්දානගත කරන්නේ. කියන්නේ ඒ පක්ෂවල උවමනාවන් එක්ක විශේෂයෙන්ම බල උවමනාවත් එක්ක එකතු වෙච්ච එකට ජනතාව පස්සෙන් ගිහිල්ලා දිනවා. දැන් එහෙම නෙමෙයි. දැන් ජනතාව සන්දානගත වෙලා ඉවරයි. මේ ක්‍රමය වෙනස් කිරීම වෙනුවෙන්. එතකොට ජනතාව කොහොමත් සන්දානගත වෙලා දැන් තියෙන සන්දානගත වෙලා නේ. එක්සත් ජාතික පාක්ෂයේ පාක්ෂිකෝ, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පාක්ෂිකෝ, ජනතා විමුක්ති පෙරමුණේ පාක්ෂිකෝ, පැරණි වාමාංශික ව්‍යාපාරවල එහෙම හිටපු පාක්ෂිකයෝ ඒ තමයි ජනතාව. ඒතකොට ජනතාව දැන් සන්දානගත වෙලා ඉවරයි මං කියන්නේ. ඒකයි කියන්නේ. ඒ නිසා අමුතුවෙන් මේ පක්ෂ අතර සන්දානගත වීමක් අවශ්‍ය නැහැ. මොකද පක්ෂ අතර සන්දානගත වීමක් වෙන්නත් බෑ. මොකද ජනතාව ඉල්ලන ඊළඟ ආණ්ඩු සංස්කෘතිය ඔය සංස්කෘතිය නෙමෙයි. ඒ කියන්නේ තමන්ගේ බලවුමනාවන් එක පෙළ ගැහිච්ච මේ ආපු මේ රට මෙතනට ඇදලා දාපු ඒ එකතුවක් නෙමෙයි දැන් ඕනේ. දැන් ඕනේ ඇත්ත ජනතා පෙළගැස්මක් ඇති වෙලා තිනවා. ජනතා ආණ්ඩුවක් හදන්න. මම ඒකට කියන්නේ ජනතා ආණ්ඩුවක්. ඇත්ත ජනතා ආණ්ඩුවක් හදන්න. ඒක මේ මෙතෙක් අපි මේ රටේ අත්දැකීම් ලැබලා නැහැ. එහෙම අත්දැකීමක් ලැබලා නැහැ. මේ පළවෙනි අත්දැකීම රට ලබන්න යන්නේ. ඉතින් ඒකට අවශ්‍ය පෙළගැස්ම තමයි මේ ඒකත් එක තමයි අපි ඉන්නේ. ඒක තමයි අපේ හයිය. මොකද ජනතාව තමයි හයිය මේ දේශපාලනයේ. ඒ හයිය තියෙන්න ඕන එක අපි හදලා තියෙන්නේ. එතනට ඇවිල්ලා තියෙන්නේ දැන්. එතනට පෙළ ගැහිලා දැන් තියෙන්නේ. තවදුරටත් එතනට පෙළ නොගැහිච්ච කවුරු හරි ඉන්නවා නම් අන්න ඒ අයවත් පෙළ ගැහිීමේ කටයුත්ත තමයි දැන් අපි මේ වෙලාවේ දේශපාලනය කියලා යන දේශපාලන වැඩසටහන ඇතුලේ තියෙන්නේ. මෙහෙම හිතන්නකො ඡන්දදායකයන්ගෙන් 69 ලක්ෂයක පමණ ජනවරමක් වර්තමාන ආණ්ඩුවට හිමි. ඒන් යම් පිරිසක් ඔය කියන විදිහට එහෙට මෙහෙට වෙලා තියෙන්න පුළුවන්. හැබැයි අපිට ඔබටවත් මටවත් නිශ්චිතව මෙච්චරයි කියන්න තාම පුළුවන් කමක් නැහැ. මේ පේන තත්ත්වේනේ අපි ඔක්කොම කතා කරන්නේ. ඊළඟට විපක්ෂය ගත්තොත් එහෙම ඒහා සමාන නොවුනට ඊට කිට්ටු ජනතාවකගේ ඡන්දේ විපක්ෂය ලබලා තියෙනවා. ඔබ ඇතුළුව විශේෂයෙන් සමගි ජන බලවේගය ලබලා තියෙන ලක්ෂ 50ක් වන ජනතාවක් මේ රටේ ඕන්ටත් කැමැත්ත පළ කරනවා. අපි හිතමුකෝ හරි මේකේ අනිත් පැත්ත සිද්ධ වුණා. ඒත් මේ වර්තමානයේ වගේම මේ විදියට ඔය කියන ජනතා ගොඩේ ඒ ජනතාව ඉඳීද එතකොට රට අවුලෙන් අවුලටපත් නොවීතියේද නැවත දැන් මේ අද කරගන්න බැරි නම් මේ ගෝලීය වසංගතත් ඇවිල්ලා ආර්ථිකයේ අපි හිතමු දුර්වල කළමනාකරණය හොවා යම් කිසි තත්ත්වයක් මත ආණ්ඩුව හැටියට නම් කියන්නේ ගෝලීය ප්‍රශ්න කියලා කොහොම හරි ඒවත් කඩා වැටෙමින් යන වෙලාවක මාරු වීමක් ප්‍රතිඵලදායක වේවිද නිකන් ඉන්නවද විපක්ෂයක් ඊට පස්සේ
මම අහන්නේ ඒ කාරණා එක ඔබ කියන ඔය සුන්දර ගමන මේ රට ගෙනියන්න ජන බලවේගයට තියා කාටවත් පුළුවන් වේවිද? ওই ප්‍රශ්නේ ඇතුළෙම තියෙනවනේ අපි කොහොම 69 ලක්ෂ කියලා. දැන් ඒ සංයුතියන් ගල් ගහිලා තියෙන්නේ නැහැ. දැන් ඔබ කියන්නේ ඇත්තනේ ඒ 69 ලක්ෂයක් ජනතාව ඡන්දෙ දුන්නා මේ ආණ්ඩුවට. තව විපක්ෂයටත් තිබ්බා. ඒකේ අපි නොසලකා හැරිය යුතු සංයුතියක් තමයි අපේ තිබ්බේ 3%යි. එහෙමනේ තිබ්බේ. දැන් මේ ඇතින දේශපාලනය ඇතුලේ මිනිස්සුන්ට එහෙම හැඟීමක් නැහැනේ අපිට තියෙන්නේ 3%යි කියලා. දැන් අද වර්තමාන දින තත්ත්වය නෙමෙයි අපිට කලින් තිබ්බේ. අපිට සලකන්න ඕනේ නැති පිරිසක් වගේනේ. දැන් දැන් ඔබම කිව්වනේ දැන් සමහර අය කියනවා කියලා ආණ්ඩු බලය ගන්න මේගොල්ලෝ මේ අර අඳිනවානේ අර එක කතන්දර කියන්නේ. නෑ අපි කියනෝ නෙමෙයි දැන් ඔබතුමාලගේ නායකතුමාලමනේ කියන්නේ. ඔව් ඒක තමයි මම ඊළඟ ආණ්ඩුව අපි පිහිටවන්නේ කියලා. ඔබ කියන්නේ නැද්ද ඒක? මම දන්නේ නායකයෝ නම් කියනවා අපි තමයි ඊළඟ ආණ්ඩුව. නායකයෝ කියලා කියන්නේ අපි තමයි. වෙන කවුරක්වත් නැහැ. එතකොට දැන් ඒක තමයි මම කියන්නේ. මම කියන්නේ දැන් ඒක වෙනස් වෙලා තියෙනවානේ. ඒ වෙනස් වීම දැන් රටක හරි ලෝකේ හරි මොනවා හරි වෙනස් වීම සම්බන්ධව අදහසේ ඉඳන් දේශපාලනය කරන ව්‍යාපාරයක් අපි. ඒ කියන්නේ ඒවා ඒ විදිහට තියෙන්නේ නැහැ. හරි. අපි එදත් හිටියා දැන් අපිට කියනකොට මෙන්න මේ ප්‍රමාණයක් ඔයගොල්ලෝගෙන් තියෙන්නේ කියලා. ඒක වෙනස් වෙනවා. මොකද වෙනස් වෙනවයි කියලා කියන්නේ මේ පාලන ක්‍රමය මේ පාලකයෝ අසාර්ථක නම් දැන් මේ පාලකයන්ගේ මේ පාලන ක්‍රමය සාර්ථක වුණා නම් අපිට අද මෙතෙන්ට ඇවිල්ලා මට උනත් කතා කරන්න තියෙන්නේ ඒගොල්ලන්ගේ යන වැඩපිළිවෙල සම්බන්ධ සාකච්ඡාවක්නේ. අද ඔබටත් පවා දැන් අවුරුදු 2ක් ඉක්මවමින් තියෙන මේ ආණ්ඩු හදන වැඩපිළිවෙලක් ගැන කතා කරන දෙයක් මේකේ නැහැනේ. ඒ නිසානේ අපිට මේ වෙනස් මාතෘකා මේ ඉස්සරහට ඇවිල්ලා තියෙන්නේ. ඉතින් ඒක නිසා අන්නේ වෙනස තැන ඉඳගෙන තමයි අපි මේ හැම දෙයක්ම කටයුතු කරන්නේ. ඒවා සියල්ල වෙනස් වෙනවා. මොකද මේ මිනිස්සු අද ඇත්තට මිනිස්සු මුහුණ දීලා තියෙන අර්බුදය ආර්ථික වශයෙන් මුහුණ දෙන තත්ත්වයන් කියලා බැලුවට පස්සේ අද මිනිස්සුන්ට ජීවත් වෙන්න බැරි තත්ත්වයකට පත් වෙලා තියෙනවා. ඒකට මිනිස්සුත් ඒකට උත්තරයක් හොයනවා. ඒ උත්තරයෙන් මිනිස්සුත් උත්තර හොයා ගන්නවා. අනේ මිනිස්සු හොයපු උත්තරේ අපි හිටපු ස්ථාවරයට තැනට ඇවිල්ලා තියෙන ඒ උත්තරේ. ඒක එකට ගැළපිලා තියෙනවා. ඔබ කියන විදිහට මාස 22කට ඉස්සෙල්ලා තිබිච්ච ඒ தত্ত্বය නෙමෙයි අද ජනතාව හිතන ආකාරයත් අපි ජනතාවත් එක්ක කටයුතු කරන ආකාරයත්. අන්නේ වෙනස ඔබ කියනවා හරි මං කිව්වනේ. දැන් මේ වෙනස කොයිතරම් ප්‍රමාණයකද කියලා බලා ගන්න සංඛ්‍යාත්මකව බලා ගන්න ක්‍රමයක් නැහැ. මම මෙහෙම කියනවා අපිට විරාමයකට යන්න ඕනේ. නමුත් මම මෙහෙම කියන මේ කාරණාව අවසාන වශයෙන් අපි මෙතනින් සාකච්ඡාව වෙන තැනකට අරගෙන යමු. දැන් එදා මේ පහුගිය මැතිවරණය වෙනකොටත් අද තියෙන ප්‍රශ්න නොවුනත් රටේ තිබුණා යම් ආකාරයක ජනතාව වෙනසක් අපේක්ෂා කළ තත්ත්වයක්. ඊටත් පෙරගත්තත් ඒත් තිබුණ ජනතාව වෙනසක් අපේක්ෂා කළ තත්ත්වයක්. ඒ හැම අවස්ථාවකදීම දැන් ජනතා මතයයි අපේ ස්ථාවරයයි අපේ ප්‍රතිපත්ති එකට එක පෑහෙනවා. ඔන්න ජවිපේ තෝරගන්න හොඳම වෙලාව කියලා ඊට පස්සේ ඔන්න ජන බලවේගය තෝරගන්න හොඳම වෙලාව වෙවිල ඔන්න තෝරගන්නවා කියලා කිව්වා. උනේ මොකද්ද? හරි. දැන් ඔබ කියන එක හරි. ඒ කියන්නේ මැතිවරණ ව්‍යාපාරයක් තුළ අපි කටයුතු කරන්න ඕනේ අපිට බලය දෙන්න ඕන කියලා ස්ථාවරේ තැන ඉඳගෙන. අපිට මැතිවරණ ව්‍යාපාරද කියන්න බෑ. අපිට තියෙන මේ જાතියේ මේ තරම් ප්‍රමාණයක් දැන් ඉතින් ඔන්න ආණ්ඩු හදන්න බෑ කියලා කියන්නේ නැහැ. මැතිවරණ ව්‍යාපාරයක් කරන්නේ මැතිවරණ ව්‍යාපාරයක් කරනවා. නමුත් ඇත්ත අපි දේශපාලන ව්‍යාපාරයක් කරද්දී ඇත්ත තත්ත්වය දන්නවා. අදත් එහෙමයි. අදත් ඇත්ත තත්ත්වය දන්නවා. ඒ ඇත්ත තත්ත්වය දැනගෙන තමයි ජනතා පිළිගැස්ම සම්බන්ධ අපිට සංඥාවක් ඇවිල්ලා තිනවා. ඒ සංඥාව ජනතාව පැත්තෙන් අපිට දෙනවා. ඉතින් එතන ඉඳන් තමයි අපි මේ කටයුතු කරන්නේ. දැන් ඔබ කියන ප්‍රශ්නයක් තියෙනවා මෙන්න මෙහෙම මේක ව්‍යවස්ථා අර්බුදයක් තියෙනවා. ව්‍යවස්ථා ප්‍රශ්නයක් තියෙනවා. ඒ කියන්නේ මීට මාස 22කට පත් කරපු ආණ්ඩුව දැන් ජනතාවට එපා වෙලා තියෙනවා. හැබැයි ජනතාවට මේ ව්‍යවස්ථාවේ ක්‍රමයක් නැහැ. එපා වුණාට පස්සේ නැවතේ ආණ්ඩුව පෙරලා කැඳවන්න. ඒ බලය Taman පාවිච්චි කරලා Taman වෙතට ආපහු බලෙන් බිමට කැඳවන්න
අවස්ථාවක් මේ ව්‍යවස්ථාවේ ඇතුළේ නැහැ. අන්නේ ව්‍යවස්ථාවේ තියෙන අර්බුදය තමයි අපි විශ්වාස කරන්නේ මේ තියෙන්නේ. හොඳයි අපි විරාමයකට යනවා. ලක්ෂ්මන් නිපුණාරච්චි මන්ත්‍රී හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා එක්ක ජාතික ජනබලවේගයේ විධායක සභිකවරයා එක්ක අපි නැවත කතා කරමු. යලිත් අපි කතාබහ ආරම්භ කරමු, පිළිසඳර ආරම්භ කරමු. විරාමයෙන් පසු ජාතික ජනබලවේගයේ විධායක සභික ලක්ෂ්මන් නිපුණාරච්චි මැතිතුමන් එක්ක දැන් මේ කොවිඩ් ඇතුළුව මෑත කාලීනව බලපෑ යම් කාරණාත් එක්ක රටට රට තුල ප්‍රශ්න කීපයක් නිර්මාණය වෙලා තියෙනවා. ඒ තුල රට ඉදිරියට ගමන් කිරීමේ බාධාවන් පැමිණිලා තියෙනවා. මේ රට අපි සියලු දෙනාගේ ආණ්ඩුවකට ඔක්කොම වගකීම පවරලා ආණ්ඩුවටම දොස් පවරලා එහෙම නැත්නම් ආණ්ඩුවට හොඳ කියලා මේ රට ආණ්ඩුවකට ලඟු කරන්න පුළුවන් කමක් නැහැ. මේක අපේ රට පක්ෂ වේවා විපක්ෂ වේවා සියලු දෙනා අපි සෑම දෙනාගේම රට. එතකොට ඒ හමුවේ ප්‍රශ්න විශේෂයෙන් ප්‍රශ්න පැන නගිනකොට අර මූණත් එක්ක තරහ වෙලා නහය කපා ගන්නවා වගේ ආණ්ඩුවත් එක්ක තියෙන ප්‍රශ්නවලට ජනතාව සම්බන්ධ කරගෙන යම් වෘත්තීය සමිති කටයුතු කරන ආකාරයන් විපක්ෂ දේශපාලන පක්ෂ කටයුතු කරන ආකාරයන් පිළිබඳවත් විවේචන තියෙනවා. ඒ හැමුවේ මම අහන්න කැමති විපක්ෂයේ නියෝජනය කරන දේශපාලන කණ්ඩායමක් විදියට මොන වගේ සහයක්ද රට කරගෙන යන්න ආණ්ඩුවට ඔබෙන් ලැබෙන්නේ කියලා. හරි ඒ ප්‍රශ්න මෙන්න මෙහෙම වැදගත්කම ඒ ප්‍රශ්නේ මෙන්න මෙහෙම එකක් තියෙන්නේ මට හිතන හැටියට දැන් ඔබ පොඩ්ඩක් කල්පනා කරලා බලන්න කොවිඩ් ප්‍රශ්නේ අපිට විතරක් නෙවෙයි ඒගොල්ලෝම කියනවා ගෝලීය ප්‍රශ්නයක් කියලා මේක ඇත්තනේ. ඇයි ඒගොල්ලෝ කියන්නේ ඔබ කියන්නේ නැද්ද ඔබට පේන්නේ නැද්ද එහෙම? නෑ මේ ගෝලීය ප්‍රශ්නයක් වුණාට මේක අපිට බේරෙන්න පුළුවන් ක්‍රම ටිකක් තිබ්බා. දැන් කොවිඩ් ගෝලීය ප්‍රශ්නයක් නෙමෙයිද? කෙටියෙන් කොවිඩ් ගෝලීය ප්‍රශ්නයක් තමයි. ඒ ගෝලීය ප්‍රශ්නේ හැම එකක්ම අපිට දාගන්න ඕනේ නෑනේ. මේක අපිටත් එන්න ඕනයි කියලා එකක් නැහැනේ. ඒ කියන්නේ අපි විශේෂයෙන්ම රට අපේ රටේ පිහිටීමත් එක්ක එකෙන් කිසියම් ප්‍රමාණයකින් බේරෙන්න ක්‍රමයක් අතිශය බහුතරයක් රටවලට ගිය එකක් දෙකක් රටවලට නොගිය තත්ත්වයක් අපේ රටට එහෙම පුළුවන්ද කියන්නේ? දැන් ඇත්තම ඒක නෙමෙයි මේකේ ප්‍රශ්නේ. මම එකයි කියන්නේ මේ කියන්න හදන්නේ. ඒ කියන්නේ මේ 1916 17 කාලේ තුන් අර ආවනේ වසංගතයක් ලෝකේ. එතකොට ඒවටත් මේ ලෝකේ මුහුණ දීලා තියෙනවා. මම කියන්නේ ඒකයි. එතකොට ඒවා ස්වභාවික එනේවා ඒක ලීසින් ගැලවෙන්න බෑ. හැබැයි ගැලවෙන්න පුළුවන් අය ගැලවිලා තිනවා. මම කියන්නේ ඒකයි. ඒක නිසා මේක අපිටත් මේක යම් ප්‍රමාණයකින් මේ තත්ත්වයට බැලරුම් වෙන්නේ නැතුව මේක ගැලවෙන්න තිබ්බ තත්ත්වයක් මේක තිබ්බා. දැන් ඒක නෙමෙයි ප්‍රශ්නේ මම මේ කියන්නේ. දැන් අපිට එවැනි තත්ත්වයක් ඇතුලේ රටක් විදියට මුහුණ දිය හැකි ආර්ථික ප්‍රතිශක්තිය නැහැ. ආර්ථික ප්‍රතිශක්තිය නැත්තේ මෙතෙක් ආපු අපේ රට සුද්දා ගියාට පස්සේ ආපු අපේ රට දැන් 74 වෙනි දහසෙන් සමරන්නේ ඉන්නේ. එතකොට අවුරුදු 70 ගණන් දැන් අපි ඇවිල්ලා තියෙනවා. එතකොට අපි අපේ ආර්ථිකය මේ පාලකයන් විසින් ශක්තිමත් කරගෙන නැහැ. ඒ මොන අර්බුදයවත් ඒවට මුහුණ දෙන්න. දැන් මම මේ කියන්නේ මීට වඩා ලොකු අර්බුදයන් වලට මුහුණ දුන්නු. චීනේ ඉඳන්ම ඉතාලියේ මේ හැම රටක්ම මුහුණ දුන්නා. ඒගොල්ලෝ ඒ තත්ත්වයට මුහුණ දීලා ඒගොල්ලන්ගේ ජීවිතත් අහිමි වුණා. ලොකු ප්‍රශ්න වලට මුහුණ දුන්නා. නමුත් හොයලා බලන්න ආර්ථිකමය වශයෙන් ඒගොල්ලෝ නැවත ප්‍රකෘති තත්ත්වයට ආවනේ. ඒකට හේතුව තමයි ඒ රටවලට තියෙනවා ආර්ථික වශයෙන් තියෙන ප්‍රතිශක්තිය. ඒ තත්ත්වයට ආර්ථික වශයෙන් මුහුණ දෙන්න මේ හැකියාව. අපිට නැත්තේ ඔන්න ඕක. අපි කියන්නේ ඒකයි. ඒතකොට ඒ ආර්ථික ප්‍රතිශක්තිය හදාගන්න මේ රටේ මේ පාලකයෝ ශක්තිමත් හැකියාව ලැබිලා නැහැ. මේ ක්‍රමයේ තුල ඒකට හැකියාව ලැබිලා නැහැ. ප්‍රශ්නේ තියෙන්නේ එතනයි. එතන තමයි. දැන් උටත් පේනවනේ. දැනටත් අපේ පාලකයෝ මොකද කරන්නේ? මේ කොවිඩ් ඇතුලේ තවදුරටත් අපි ඒකට මුහුණ දීමේදී සංයමයක් තියෙන්න ඕන. ඒකට මුහුණ දීමේදී තමන්ගේ පැත්තෙන් කැපවීමක් තියෙන්න ඕන. අපි වෙන්නේ මොනවද? අර රටට ගෙනෙන්න ඇන්ටිජන් පරීක්ෂණ වලින් පවා ඒකෙන් කොමිස් ගහනවා නම් තවදුරටත් ලංකාවට මේ අර්බුදයක් ඇතුලේ ගේන අර දියර පොහොර වලින් ඒකනුත් හොරා කරනවා නම් ඉතින් කවර කතාද? එතකොට අඩුව තියෙන්නේ කොතනද? අඩුව තියෙන්නේ කොවිඩ් වලවත් හරි වෙන පැත්තකවත් ජනතාවගත් නෙමෙයි
ඒ තත්ත්වයන් වලදී පාලනය කරන පාලකයන්ගේ තියෙන අඩුව. ඒ අඩුව අපි කියන්න ඕන. ඒ අඩුව පෙන්වා දෙන්න ඕන. ඒ අඩුව පෙන්වා දීමේදී හිතන්න එපා අපි මේ කරන්නේ මේ රට මෙවැනි තත්ත්වයට වැටලා තියෙද්දිත් අපි කරන්නේ පාලක විවේචනය කරන එක තමයි මේ කරන්නේ කියලා. ඒක දේශපාලන වශයෙන් අපි කරන වැරදි දෙයක් කියලා හිතන්න එපා. අපි එහෙම කරන්නේ නැහැ. අපි මේ රට මුණ පාලකයාගේ යටතේ හරි මේ රට අගාධයට වැටෙනවා නම් ඒ තත්ත්වයට පත් වෙනවා නම් ඒකේ හානිය තියෙන්නේ අපි හැමෝටම. රටට තියෙන්නේ. ඉතින් අපි එවැනි පටු තැනක ඉඳන් දේශපාලනය කරන දේශපාලන ව්‍යාපාරයක් නෙමෙයි. මම මේ කියන්නේ ඒකයි. ඒ නිසා ඒවා විග්‍රහයේදී පවා ඒවා විග්‍රහ වෙනවා නම් අපි එවැනි තැනක ඉඳන් තමයි මේ ප්‍රශ්න දිහා බලන්නේ. ඒ වගේ තැනක ඉඳන් ওই දෙපැත්තේ කට්ටිය බලනවා ඇති. මොකද එකම ටීම් එකේ දෙකට බෙදිලා අවුරුදු 5න් 5ට හරි බලය හුවමාරු කරගන්න සූදුවක ඉන්න කට්ටියට ඒවා ප්‍රශ්න තමයි. ඒගොල්ලෝ ඒව පාවිච්චි කරලා අර අනිත් ඉතිහාසය අමතක කරලා මේක අපි හිටිය නම් මෙහෙම නෙමෙයි කියලා එහෙම විග්‍රහ කරනවා ඇති. අපේ තියෙන එහෙම විග්‍රහයක් නෙමෙයි ඇත්තට. අපේ තියෙන්නේ ඇත්තටම මේ ප්‍රශ්නවලදී ජනතාව මුහුණ දෙන තත්ත්වයක් රටපත් වෙලා තියෙන තත්ත්වයක් ඒකෙදී මේ පාලකින් ප්‍රතිචාර දක්වන ආකාරය සම්බන්ධව ඒ සම්බන්ධ විවේචනය තමයි අපිට තියෙන්නේ. මම අහපු දෙයට ඒකයි උත්තරය ඔබේ. හරි. මේ මට අපිට තියෙන වෙලාවත් එක්ක අවසාන කාරණාවට අපි ගමන් කරමු. අපි විවිධ කතා කියනවා. දැන් මේ ඔබේ පැහැදිලි කිරීම වලට අනුව ගත්තත් ඔබේ පක්ෂයේ නැත්නම් ජන බලවේගයේ නියෝජනය කරන ඉහළ නායකයින්ගේ අනිකුත් සමාජිකයන්ගේ මත විමසා බැලුවත් ඔබට කරන්න පුළුවන් අනිත් කිසිදු අයෙකුට මේ රට ඔය කියන තැනට රැගෙන යන්න පුළුවන් කමක් නැහැ. ඒ අය යන්නේ වෙන ගමනක්. නිවැරදි ගමන යන්නේ අපි කියන තැනට ආවොතින් ඒක අදට කතාවක්. හැබැයි මේක අපි අර කල්ලුත් කතා කරේ එකයි කොහොමද ජනතාවගේ මේ පිළිබඳව තියෙන විශ්වාසයෙන් මතය කෙනෙක් උරගා බලන්න ඡන්දයක් එනකම් ඉන්න වෙනවා. මම යෝජනාවක් විදියට මෙහෙම ඉදිරිපත් කරොත් ඔබ ඒකට මොකද කියන්නේ කියලායි මම අහන්නේ. මහමැතිවරණ ජනාධිපතිවරණ පොඩ්ඩක් පැත්තක තියලා අර තිස්ස මහාරාමේ අරන් කරා වගේ කාලයක් ඉදිරියේ එන දැන් මේ කියන නවෙන්දා පෝට්ටු වැඩාල්ලනවලු පුංචි ඡන්දයක් එනකොට තව තිස්සමාරාම වගේ දෙක තුනක් දිනලා මෙන්න මෙහෙමයි ජවිපේ කරන්න කියලා ජන බලවේගය කරන්න කියලා පෙන්වන්න කටයුතු කරා නම් නරකද කියලා මම ඔබෙන් අහනවා. ඔබේ ප්‍රශ්නය ඇතුළෙම තියෙනවා අපි එහෙම පෙන්නලා තියෙනවා. ඒක සම්බන්ධව සාධනීය ඒක අවස්ථාවක් ඊට පස්සේ පෙන්න ගන්න බැරි වුණා. ඔබ දකින්නවා. ඒක තමයි මම කියන්නේ. ඒක දැකලා තියෙනවා. ඒතකොට ඒවා දේශපාලන චලනයන් ඒ මොහොතට තියෙන තවකුත් අනෙකුත් දේශපාලන සාධක කියලා තියෙනවානේ. අනේ අනෙකුත් දේශපාලන සාධක තමයි ඒවට බලපාලා තියෙන්නේ. නමුත් දෙමෙන් තියෙන තත්ත්වය ඊට වඩා හත්පසින් වෙනස්. ඒ නිසා තමයි අපි බය නැතුව කියන්නේ ඕගොල්ලෝ ඉස්සරහා ඔය දැන් මොන ඡන්දයාවත් ඒ ඕනම ඡන්දයකදී අපිට ඒකට මුහුණ දීමේ හැකියාව තියෙනවා. එතකොට එකක් දෙකක් නෙමෙයි අපි රටේ ජනතාවට ඉල්ලනවා ඊළඟ ඉන්නේ මොන ඡන්දෙදද ඒ ඡන්දෙදී අපිට ඒ සඳහා බලය දෙන්න. ඒ සඳහා ගම හදන්නත් රට හදන්නත් අවශ්‍ය වැඩපිළිවෙල අපි සතුව තියෙනවා. දොඩංගොඩ බඩා ගන්න ගිහිල්ලා අන්තිමට අල්ලගත්ත දෙයක් නැති වෙයි. නෑ ඒක එක විදිහට විග්‍රහ කරගන්න පුළුවන්. ඒකට අපේ පැත්තෙන් තියෙන ඒකනේ අපි කවදාකවත් මේ රටේ දේශපාලනය කළා නෑ ඔය සමනල ලෝකවල ඉඳගෙන. ඒ සමනල ලෝක මවලා තියලා තියෙන්නේ මේ රටේ මේ පාලනය කරපු පාලකයෝ තමයි. ඒ අධ්‍යක්ෂකම නිමී තියෙන්නේ. මේකේ තියෙන කොටම කිව්වොත් රටේ දේශපාලනයේ වෙනසක් මේ අපි කරන්න ඕනේ. රටේ ජනතාවත් කරන්න ඕනේ ඒකයි. ඒ කියන්නේ බඩගෝස්තරවාදී දේශපාලනයේ වෙනුවට මිනිසුන්ව රවට්ටලා අලි දෙනවා කුටි දෙනවා කියලා කරන දේශපාලනයේ වෙනුවට ඇත්ත මේ රටේ තත්ත්වය සම්බන්ධ නියම පැහැදිලි කිරීම රටේ ජනතාවට කරලා දැන් කොටින් වුණත් දැන් අපි මේ දවස්වල ඉන්න සාකච්ඡා වුණත් අපි කියන්නේ කවුරුත් අර්බුදය ගැන කතා කරනවා. අර්බුදයට වැටලා තියෙනවා කියලා දැන් මිනිසුන්ට අපි අමුතුවෙන් කියලා දෙන්න ඕන මිනිස්සු දන්නවා. හැබැයි අපේ පැත්තෙන් යුතුයකමක් තියෙන ඉස්සෙල්ලාම ඒ අර්බුදයට වැටුනේ කොහොමද කියලා දෙන්න. කොහොමද කියලා දීලා තමයි අපි ඊට පස්සේ විසඳුම මෙන්න මේකයි කියලා කියන්නේ. අන්න එතකොට තමයි හොඳට තේරෙන්නේ. ඒක අපි වැටලා තියෙන්නේ කොතනටද? එතනට වැටුනේ ඇයි? එන ඒකට උත්තරේ මොකද්ද? ඔන්න ඔය දේශපාලන සංවාදය තමයි අපි මේ මොහොතේ ජනතාවත් එක්ක කරන්නේ. සුති ජනතා විමුක්තිකරමුණ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ජාතික ජන බලවේගයේ විධායක සභික ලක්ෂ්මන් නිකුණාරච්චි මැතිතුමාට අපි කෙටි වේලාවක් වුණත් දීර්ඝ සාකච්ඡාවක යෙදුණ වෙලාවේ හැටියට සිතුවන්ත වෙනවා යලි දවසක අපි මුණ ගැසුවා. ආයුබෝවන්.
යලි හමු වෙමු හෙට උදෑසනෙත් එක්ක ඔබට සුවදායි සුබ දවසක් වේවා. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV සබ්ස්ක්‍රයිබ් කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.